අද සිකුරාදා දිනේ සිග්නල් වල අඩුවකුත් තියෙනවා, කටහඬ අඩු වැඩි වෙන්නත් ඉඩ තියෙනවා සමහර විට. ඒ කියන්නේ ඉතින් සම්මාව වජනය කරන්න කියන තමයි තියෙන්නේ, අපට නෙමෙයි ඒ අඩුපාඩු හදන්න බැරි වෙලා තියෙන්නේ. අපට සවන් දෙන අප සමග සිටින හිතවතුන් යම් යම් ප්‍රශ්න යොමු කරනු ලබනවා. අද අපි ඒ සඳහා කාලය ගන්නයි කල්පනා කරන්නේ. තිබෙන කරුණු පැහැදිලි කිරීම වලට කාලය මදි වෙන තරම් මගෙත් තමයි ටිකක් වැඩිපුර වෙලත් ඇයි. එහෙම නැත්නම් ඊළඟ දවසට ගන්නත් වෙයි. අංගුත්තර නිකායෙහි ඒකක නිපාතයේ සඳහන් වන දාන මහප්ඵල සූත්‍රයේ දාන 7ක් විස්තර කරනවා. 7 වෙනි දානේ බ්‍රහ්ම ලෝකයේ ගිහින් අනාගාමී වන බව සඳහන් වෙනවා. ඒ කොයි ආකාරයේ දානයක් විය හැකිද? මේක ටිකක් පැහැදිලි කරන්න මුල ඉඳලා ගන්න ඕන. මේ කතාවේ පාසක පිරිසක් සරියුත් හාමුදුරුවොත් එක්කලා බුදුන් වහන්සේට ගිහින් තමයි මේ ප්‍රශ්න දෙකක් අහන්නේ. මහත්ඵල මහානිසංසයි මහත්ඵල මහානිසංස නැති දාන ජාති දෙකක් තියෙනවාද කියලා. අපේ සමාජයටත් හරියට වටිනවා. ඉද සාරිපුත්ත ඒකච්චෝ සාපේකෝ දානං දේති පටිබද්ධ චිත්තෝ දානං දේති සන්නිධිපෙක්ඛෝ දානං දේති ඉමං පෙච්ච පරිවුඤ්ජන්ති දානං දේති සෝ තං දානං දේති සමනස්සා බ්‍රාහ්මනස්සා අන්නං බාණං වත්තං ඥානං මාලගන්ධ විලේපනං සෙය්‍යා සතපදීපෙය්‍ය. මේකේ තමයි මේ අඩුව තියෙන්නේ. ඇතමෙක් තෘෂ්ණා සහිත වූ දන් දෙයි. සාපේක්ඛෝ කියන වචනේ බලාපොරොත්තු ඇතුව කියන එක. විපාකයේ පිළිබඳව විපාකයේ බැඳී දන් දෙයි. ඒක ආත්මාර්ථකාමී බලාපොරොත්තුවක් තියෙනවා. ඒක තමයි ආනිසංස අඩු එක කියලා කියලා තියෙන්නේ. ඊට එහා පැත්තට පේනවා කාරණා කීපයක්. දානේ මනායයි දන් දෙය අර අදහසක් නැහැ. සිරිත කඩන්න හොඳ නැහැ කියලා දන් දෙනවා. මම උයනවා අනිත් කෙනා උයන්නේ නැහැ හින්දා උයන කෙනාට දෙන්න ඕන කියලා දන් දෙනවා. ඔය තවත් කාරණා කීපයක් පෙන්ලා තියෙනවා. එතකොට ඒකේ Tamanට ලබන බලාපොරොත්තුවක් නැහැ. හැබැයි මේ ටිකෙන් මේ දාන කතාව නවත්තන්න වෙනවා. 7 වෙනි එකට මේක ඔය දානේ නම් බීලා හරියන එකක් නැහැ. කාම ලෝක විපාක දානේ මිනිසුන් අතර සෞභාග්‍ය සම්පන්න දුර්භාග්‍ය සම්පන්න සහ කාම ලෝකේ දෙවියන් අතර බ්‍රහ්මකායික දෙවියන් කියලා කතා කරන අයට ආමිෂ දාන විපාක ක්‍රියාත්මක නැහැ. බඹලෝ රුපිය බමතවලටත් ක්‍රියාත්මක වෙන්නේ භාවනාවේ විපාක. නමුත් මේ පෙන්වන එකේ තියෙනවනේ මෙහෙම වචනයක්. නපි ඉමං මේ දානං දදතෝ චිත්තං පසීදති අත්තමනන්තා සෝමනස්සං උපජ්ජනීයෝ දානං දේති අපිචකෝ චිත්තාලංකාරං චිත්ත පරික්ඛාරන්ති. අන්න එතනයි වචනේ තියෙන්නේ. මේ කවුරු හරි කෙනෙක් දෙන දානෙට එයාට ලැබෙන විපාකයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. සමත විපස්සනා චිත්තේට චිත්තාලංකාරයක් චිත්ත පරික්කාරයක් යයිද දන් දෙයි. එතකොට සමත විදර්ශනාවට සහායක් වශයෙන් තමයි අර ඉස්සලා ඒ නිවන් මඟ යන අයට සහායක් උදව්වක් වශයෙන් කරන පරිත්‍යාගයක් තමයි අරකේ තියෙන්නේ. ඉස්සලා අර මහත්මල මහානිසංස. ඔක තමයි මම වචන දෙයක් කොදලා තියෙන්නේ මේ සමාජයේට
ලබන්න දෙනවා සහ දුන්නම ලැබෙනවා කියන දෙකේ අර්ථ දෙකක් තියෙන්නේ කියලා. ලබන්න දෙන්න ගියාම ආත්මාර්ථකාමී වෙනවා, දුන්නම ලැබෙනවා කොහොම ක්‍රියාත්මක වෙනවා. හැබැයි තවත් එකක් තිබෙනවා. ඔය බ්‍රහ්ම දේව නිකායක උත්පත්තිය කියන එක මේ කාමාවචර දෙවියන් වෙන්න බෑ. එතකොට ඒක ලෝකෝත්තර ධානා මට්ටමේ උත්පත්තියක්. එතකොට ඉතින් මේ දානං කියන වචනේ තේරුම මොනවද කියලා බලන්න වෙනවා. ත්‍යාග, පරිත්‍යාග. එතකොට මේ විදර්ශනාවට සහාය පිණිස සිතේ සැනසීමට පිණිස දාන දීපම මහත්ඵල විපාක හම්බ වෙනවයි කියලා මේක කියන්නේ. ත්‍යාග කියන වචනේ තේරුම තෑගි වුණාට සිංහලෙන් ත්‍යාග කියන්නේ අතහරිනවට. එහෙනම් විදර්ශනා චිත්තයට උදව්වක් උපකාරයක් වශයෙන් ලෝභය, ද්වේෂය, මොහය අතාරින එක නම් දානයක්. එතකොට නම් අනාගාමී වෙන්න පුළුවන්. බාහිර වස්තුවක් දීලා අනාගාමී වෙන්න පුළුවන් කියලා නම් මට ත්‍රිපිටකේ කොහෙවත් හම්බ වෙන්නේ නැහැ. මේවායේ තියෙන යම් යම් ප්‍රතිග්‍රහයන්ගේ සරල තැන් ගැඹුරු තැන් වල වෙනස්කම් තුල යම් යම් දෝෂ සහිත තැන් තියෙනවා. මම ඉරිගහලක් තියෙනවා සමහර වෙලාවට ගාතාවල මේක මෙහෙම වෙන්න බෑ කියලා. ඒ නිසා ඔබ කවුරු වුණත් දාන හැම දීලා අනාගාමී වෙන්න කල්පනා කරන්න එපා. ඒකට ධර්මයක් ඕන. බාහිර වස්තු දාන දීලා ඒක ආමිෂ දානමයි කොහොම වුණත් ඒකට හම්බ වෙන්නේ කාමාවචර විපාක මිනිසුන් සහ දෙවියන් අතර. මේ කියන එකේදී දාන කියන වචනේ එහෙම වෙන්න බෑ එහෙමනම්. සමාධියට උදව් උපකාර පිණිස දෙන දානේ ලෝභය, ද්වේෂය, මෝහය අයින් කිරීම. එතකොට ඒ පුද්ගලයාට ඒක ලැබෙනවරුනහම ඒ පුද්ගලයාට එහෙම වෙන්න පුළුවන්. ඒ අනාගාමී ඵලයේ තිබෙන්නා වූ එතන යම් කිසි බලවත්කමක් එහෙමත් නැත්නම් ඔය කියන්නා වූ ඒ අත තුළ ලැබෙන්නා වූ යහපත් විපාකයක් තුළ පෙරලා නොවෙන්න පුළුවන්. ඒ නිසා ඒක කැමෙන් බීමෙන් දෙන දානයක් වශයෙන් හිලන්න එපා. ඒක අතහැරීමට කියන දානයක් කියලා ගත්තොත් නම් වඩාත් ගැලපෙනවා. ඒක තව විස්තර කරන්න පුළුවන්. නමුත් අපිට කාලය ගන්න බෑ. මේක වෙනස් සූත්‍රයක් තුළ මම යම් දවසක පැහැදිලි කරන්න කල්පනා කරනවා. අපි අනිත් ඒවාට යමු. හර්ෂණී ප්‍රනාන්දු මහත්මිය සහ ඒකනායක මහත්මයා නාම රූප යන රූප වේදනා සංඥා සංකාර විඥානද නැතහොත් නාම රූප යන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරද මේ දෙක මේකක්ද? එසේ නොවේ නම් මේ දෙක හොඳින් වෙන වෙනම පහදා දෙන්න. අස්සල්ලා මේ වචනින් ගන්න. සබ්බේ සත්තා ආහාරට්ඨිකා. සියලු සත්වෝ ආහාරයෙන් ජීවත් වෙති. ඉතින් හිත එතන ඉඳලා ඊට පස්සේ ආහාර කියන්නේ කනබන දේවල් කියලා හැම හිතා ගන්න එපා. ඒ අපි ඉගෙන ගත්තේ සෞඛ්‍ය විද්‍යාවට හරි ජීව විද්‍යාවට අපි ගන්න ඒවා ආහාර කියලා. නමුත් සත්වයාගේ පැවැත්මට අවශ්‍ය ආහාර ගත්තාම අරමුණු ඇහැට ස්පර්ශ වෙන එකත් ආහාරයක්. පස්ස ආහාර. ඒ වගේම ඒ පිළිබඳව චේතනාවක් ඇති එකක් මනෝ සංචේතන ආහාර. ඒක විශ්සිතෙන් දැනගන්න එකත් විඥාන ආහාර. එතකොට ආහාර අපි විතරක් නෙමෙයි. පෙරේතයින්ටත් ආහාර තියෙනවා. හැබැයි පව් තමයි ආහාරය. දෙවියන්ට ආහාර තියෙනවා පින තමයි. බ්‍රහ්මයින්ට ආහාර තියෙනවා ධානය තමයි. සබ්බේ සත්තා ආහාරට්ඨිකා එහෙමයි. එහෙම නැතුව අපි ආහාර කියන වචනේ කර්ම දේවල් කියලා ගත්තොත් එහෙම දෙවියන්ටත් කුස්සියක් හදන්න වෙනවා, වැසිකිළියක් හදන්න වෙනවා. පෙරේතයින්ටත් කුස්සියකුයි වැසිකිළියකුයි හදන්න වෙනවා. බ්‍රහ්මයින්ටත් කුස්සියකුයි වැසිකිළියකුයි හදන්න වෙනවා. ඔක කෑවොත් අනිත් පැත්තේ යන්න එපේ. එතකොට ඒවත් මේ වගේ ලෝක වෙන්න වෙනවා. නෑනේ මේ මව් කුසකින් උපදින අපිට සහ ගවාදී සත්වයින්ට දරුණාම ඉතුරු ඔක්කොටම වැසිකිළිය හදන්න ඕන නෑ. මොකද ඒවා උපපාතික ප්‍රතිසන්දි කියන්නේ ඒකයි. නමුත් එතනත් ආහාර තියෙනවා. මම ඒක ගත්ත ඊළඟ පදයට යන්න. සබ්බේ සත්තා නාමංච රූපංච. දැන් යන්න. නාමංච රූපංච කියන පදේ අපි ඉගෙන ගන්නකොට රූපංච කියනවා. ශරීරයට නාමංච කියනවා වේදනා සංඥා සංකාර වලට එහෙම තමයි ඉගෙන ගත්තේ. එතන තමයි මේ ගැටලුව තියෙන්නේ. ඉතින් එතකොට දැන් බලන්න නාමංච රූපංච හරියනවද කියලා. අපිට නම් ඔන්න පඨවි ආපෝ තේජෝ කයත් තියෙන නිසා සහ ආහාර ගන්න නිසා රූපංච තියෙනවා. එතකොට අර ප්‍රේතයින්ට, භූතයින්ට, දෙවියන්ට ඔය සතර මහා භූතෙන් හැදිච්ච කයක් කාටවත් තියනවද? නමුත් එතනත් රූප තියෙන්න වෙනවා.
රූපය අරූපී බඹතවලත් සක්කාය තියෙනවා කියලා බුදුන් වහන්සේ වදාරනවා. පංච උපාදානස්කන්ධය තියෙනවා කියන්නේ රූප තියෙනවා. එතකොට අන්න එතන තමයි අපිට තේරුම් ගන්න ඕන මේ බාහිර රූප වෙනයි ශරීරය වෙනයි පංචස්කන්ධ ධර්මයන්තා වෙනකොට නාම රූප කියන්නේ නාම කියන්නේ හිත රූප කියන්නේ කය කියා ගන්නෙ නැතුව නාම රූප ඔබ ඉස්සරහින් අපි දැන් මේ සමන් දෙන කීප දෙනෙක් ගන්නකො ඔය 4-5 දෙනෙක් ඉස්සරහට මිනිස්සෙක් එනවා. එයා එක්කෙනයි. එයා එක්කෙනෙකුට හතුරෙක්, තව කෙනෙකුට මිතුරෙක්, තව එක්කෙනෙකුට ගැලවීම් කරුවෙක්, තව එක්කෙනෙකුට ඥාතියෙක්. දැන් ඔවුනුන්ගේ සිතේ පහළ වෙන නාමය මොකද්ද? රූපේ. හතුරා කියන රූපය, මිතුරා කියන රූපය, ගැලවීම් කරුවා කියන රූපය, ඥාතියා කියන රූපය. ඒවා බාහිර පුද්ගලයාද තියෙන්නේ තමන්ගේ හිතේ පහළ වෙන රූපේද? එතකොට ඒ රූපය මුල් කොට නෙමෙයිද වේදනා සංඥා සංකාර විඥාන හටගන්නේ? එතකොට නාමයේ තියෙන රූප නේද? නාම රූප ස්කන්ධ පංචකයම නාම රූප නේද? එහෙම ගත්තාම අපායේ පාපේ තමයි නාමය වෙන්නේ. දෙවියන්ට පින නාමය වෙන්නේ. මේ රූපේ වෙන්නේ. එතකොට බ්‍රහ්මයින්ට ධානය. සියලුම දේවල් නාම රූප වශයෙන් බෙදා දැක්වා කියලා කියන්නේ ඒකයි. එහෙමයි පංචස්කන්ධය කියන එකේ රූප කියන ශරීරය වශයෙන් ගත්තොත් අනිත් ලෝක වලට ගලපන්න බෑ අපට හරියයි. නමුත් ඔවුන්ට ද්‍රව්‍ය වශයෙන් පට ව්‍යාපද කිසිවක් නෑ ආරම්මන වශයෙන් තියෙන්න පුළුවන්. අරමුණ කොහොම ගත්තත් ඒක ද්‍රව්‍ය නෙමෙයිනේ. නමුත් පට ව්‍යාපෝ තේජෝ කියන්නේ ද්‍රව්‍ය හැදෙන්න පුළුවන් නා වූ මූල ද්‍රව්‍යගේ මූල තත්ත්වයන්. ඉතින් ඒවයෙන් හැදෙනවා නම් මව කුසකින් බිහි වෙන්න ඕන. ඒ නිසා මේ නාම රූප කියන කතාව ඔහොම තේරුම් ගන්න. ඊට පස්සේ මේ අනිත් එකත් උතර තියෙන වචනයක් තමයි. එතකොට රූප කියන්නේ අරමුණ, වේදනා කියන්නේ විඳීම, සංඥා කියන්නේ හැඳිනීම, සංඛාරය කියන්නේ බැඳීම, විඥානය කියන්නේ විසින් දැනගන්නම පහම නාම. ඊළඟ එකේ අහලා තියෙනවා වේදනා. වේදනා කියන්නේ අරමුණක් විඳිනවා කියන එක. සංඥා කියන්නේ ඒක රූප සංඥා, ශබ්ද සංඥා වශයෙන් හඳුනනවට. චේතනා කියන එකේ තේරුම සංඛාර කියන එක ආයෙත්. එතකොට පස්ස කියන එකේ තේරුම මේ කාරණාවකට ස්පර්ශ වෙන එක. මානසිකාර කියලා කියන්නේ අදාළ දේ මතු කරලා දෙන එකට. පොඩි වෙනස්කමක් තියෙනවා. ඒකයි දෙක පැහැදිලි කළේ මේ ආකාරයට. ඒ නිසා විඥානපච්චා නාම රූපං කියන එක මෞකසට විතරක් හරි ගස්සලා එතන හිතයි කයයි දෙක හට ගන්නවා කියලා එතෙන්ද ගලපප් එකේ ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ. පටිච්චසම්පාදයේ ආත්ම තුනකට ගලපලා විඥානපච්චා නාම රූපං අවිද්‍යාපච්චා සංඛාරා සංඛාරපච්චා විඥානං කියලා මෞකසට අරගෙන විඥානේ මෞකසේ කය හිත හැදෙනවා කියන එකනේ කියන්නේ. නමුත් පටිච්චසම්පාදයේ කියන එකේදී අරමුණක් තුල ගලපන්න ඕනනේ. ඊට එහා යන්න බෑ ඒක. ආත්ම වෙන්න බෑනේ. මේ කරුණවල තියෙන අනාවබෝධය තුළ තමයි අපි මේ පැටලෙන්නේ. ඉතින් මේ මගේ දේවල් පිළිබඳ හොයන අයට මම ලිංගත්වකමින් කියන්න කැමතියි මේ ත්‍රිපිටකයේ ඔක්කොම දේවල් අපිට හොයන්න ඕන කමක් නැහැ. විශේෂයෙන් රූපී අරූපී ධානය පැත්තේ බනගෙන මමවත් කියන්නේ නැහැ සමාජයට. මොකද මේ ඉන්නේ රූපී අරූපී ධානලාභියෝ නෙමේ කාමයන්ට ආසක්ත වෙච්ච අයනේ. සසර දුකින් මිදෙන්න අවශ්‍ය ධර්මකාරණයක් තේරුම් අරගෙන ඒක අනුගමනය කරන්න. මොකද කියනවානේ ඒකං අත්තපදං සෙය්‍යා යං සුත්තා උපසම්මති කියලා. එක පදයක් අහලා ඔබ සංසිඳනවා නම් ඒක තමයි වටින්නේ කියලා. අනත්තපද සංහිතා. බොහොම දැනගත්තා වුණාට වැඩේ වෙන්නේ නැත්නම් කියලා. ඒ නිසා අපට අදාළ නැති ශේෂ්ත්‍ර පිළිබඳ හොයන්න යන්නේ නැතුව අපටවත් මේක හොයාගන්න බෑ ඉවරට තියෙන කාරණා. දැන් මේ ළඟදී මගෙන් කෙනෙක් අහනවා ජාතක පොතේ තියෙන කතන්දර ස්වාභාවික දේවල් වශයෙන් සලකනවාද කියලා. මම කිව්වා ඉතින් කියවලා බලපුවම ස්වාභාවික වෙන්න බැරි අභව්‍ය දේවල් තියෙනවායි කියලා. සමාජයේ විශ්වාස කරලාට බෝධිසත්වයන්ගේ කතා කියලා එහෙම වෙන්න බැරි කතා තියෙනවා. තේරුම් ගත්තාම. එතකොට එහෙමනම් හැමදාම බෝධිසත්වයෝ රටේ දවස් බර්ණස්තර තමයි ඉඳලා තින්නේ මේ කතා 549ම කියලා තමයි කියන්න වෙන්නේ. නිසා මේවා කියන කතාව ওই සූත්‍ර දේශනාවල වගේ තව ගැඹුරු කතාවක් වෙන්න ඕනේ. ඒකයි අර පූර්වාපරසන්දි ගලපා චතුස්සත්ත්‍ය ගැලපීම කියන එකෙන් ඒවත් චතුස්සත්ත්‍ය එළිවෙන්න ඕනේ. අපි තමයි ඒකට සිද්ධියක් වශයෙන් සලකලා කාලපුරුදුනේ මේක බෝසත් චරිත කියලා. ඒක මට මතක් වෙන්නේ නැහැ මේ වෙලාවේ නම් මේ කතාව වෙන්න පුළුවන්ද කියලා. ඕනනම් එක දෙයක් විතරක් මතක් කරන්න. ඔය එක කතාවක තියෙනවා මේ දිසාපාමොක් ඇතුතුමා ගාවට ශිල්ප ඉගෙන ගන්න ගිය යාළුවෝ කණ්ඩායමක් ගැන. එක්කෙනෙකුට හිටියලු ඉගෙන ගන්න බැරි කෙනෙක්. ඉතින් මේ මිනිස්සයාට ගිහින් ජීවත් වෙන්න මේගේ ව්‍යාග්‍රයින්ට පණ දෙන මන්ත්‍රයක් කියලා දුන්නලු. දැන් ඉතින් ඊට පස්සේ මොකක්ද ඒකෙන් කියන්න තියෙන්නේ?
මිය ගියන් පස්සේ කාට හරි පණ දෙන්න පුළුවන්ද? ඉතින් එයා ඊට පස්සේ කතාවේ තියෙනවා ව්‍යාග්‍රහ නැගිටලා ආපු හැටි. නමුත් ඒක ඔබ ළඟ සිදුවෙන එකක් වශයෙන් දැක්කොත් නම් හරියයි. එහෙම නැතු මේ මරුණෙන් පස්සේ ආයෙ නැගිටවන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? අන්න එහෙම අපේ දැක්මේ පුළුල් මදිකම තමයි තියෙන්නේ. ජාතක පොතට යන්න මං හිතන්නේ බෞද්ධ සතු දැනුම මදි කියලා. ජාතක පොතේ දින ගැඹුර හොයාගන්න. ඒකයි මම කියන්නේ ත්‍රිලක්ෂණයෙන් පටිච්චසමුප්පාද නිරෝධය එක දෙයකින් කෙරෙන්න ඕන දේ වටහා ගන්න එකයි හොඳ කියන එක. ඔක්කොම අවුරුදු 45ක් පුරා සියලු දෙනා සඳහා දේශනා කළ දේවල්. මේ ඔක්කොම අපි දැනගන්න අවශ්‍ය නැහැ කියන එකයි තේරුම් ගන්න ඕන. අපි තවත් දේවල් වලට යමු. සත්‍ය අවබෝධය සඳහා සජීවසේනරත් මහත්මයා තමන්ගේ වැරැද්ද හඳුනාගන්නේ කෙසේද? එදිනෙදා ජීවිතයේ උපදිනවා සහ නිරෝධය දක්වින් ඉන්න තමයි උත්සාහ කරන්නේ. මේ හැසිරීමට අමතරව එකතැන සිට වැඩි යුතු භාවනාවක් තිබෙනවද? ඔතන වැරැද්ද කියලා කියන්නේ මේ ලෝභයෙන් ද්වේෂයෙන් මොහෙන් ගන්න එක උපාදාන වෙන්න යන එකනේ. ඒ හට ගන්නවා නැතනවා කියන එක මේකෙන් තේරුම් ගන්න මේ උපදිනවා නිරෝධ වෙනවා කියන්නේ හට ගන්නවා නැතනවා කියන එක ගන්න එපා. ඒක මිනිස්සුયો ගාව හැමතැනම සිද්ධ වෙනවා. ආගම් ભેදකින් තොරව. නමුත් ඒ හටගනකොට නැතිනකොට ලෝභ දේශ මොහ තියලා නැතිනවා නම් ඒක නිරෝධය වෙන්නේ නැහැ. අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොකර නැතිනවා නම් තමයි නිරෝධය. ඒක තමයි නිරෝධ බල බලන් ඉන්නවා ආසය කරනවායි කියලා කියන්නේ. ඉතින් ඒක තමයි වර්තමාන මොහොතේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කරන්න තියෙන දේ තේරුම් ගත්ත කෙනෙකුට. වැරද්ද කියලා කියන්නේ වැරදි කරනවා කියන්නේ තණ්හා උපාදාන අවිද්‍යාව සංඛාරා කියලා ඉදිරියට හේතුවක් තියෙනවට. ඒක තියන්නේ නැත්නම් වැරදි කෙරෙන්නේ නැහැ. ඒකට යන්න නැතුව ඉන්න ඕන. ඒ වගේම ඉතින් ඔක පස්දොර නැතුව මනෝද්වාරික වාඩි වෙලා ඉන්නවා නම් ඔය කියන වැඩේම අරමුණෙන් කරන්න ඕන. ඉඳගෙන කරන්න ඕන භාවනා කියලා වෙන එකක් හොයන්න ඕන නෑ ආයතරයක්. ඔය ස්කන්ධ පංචකයේ උදේවැය බලන එකම තමයි තියෙන්නේ. යතෝ සම්මස්සති කන්දානං උදයව්‍යං කියන ගාථාවේ මම කිව්වා යම් විට ඔබට මේ ස්කන්ධයන්ගේ හටගෙන සහ හේතු ඉතුරු වී නැතිම සම්මර්ෂණය කරන්න පුළුවන් නම් ඒක අවසානයේ ප්‍රීති ප්‍රමෝදයක් උපදිනවා. ඒකට නිවන කියලා කියනවා කියලා ගාථාවක් තියෙනවායි කියලා. ඉතින් ඒ ස්කන්ධයන්ගේ ඉපදීම මැරීම සිදු වෙනකොට අවිද්‍යා නිරෝධයෙන් හම්බ වෙන්නේ නිවීම කියලා තියෙන්නේ. ඒක තමයි ස්කන්ධ පහෙන් පහට නිරෝධය බලන්න ඕන. පස්දොරෙන් ගන්නවා නම් ඒව මනෝද්වාරික විවේකයක් තියෙනවා නම් වාඩි වෙලා නිදිමත එන්නේ නැතුව තමන්ගේ හිත ඇතුළත විලා එන දේවල් වලට ඉඩ දීලා කරන්න ඕන. වෙනත් දෙයක් තියෙනවා කියලා විදර්ශනාව තුළ මම දකින්නේ නැහැ. කමනි ගුණතිලක මහත්මිය හේතු ඉතුරු නොකර අවසන් කරන ආකාරයේ උදාහරණයක් අතරින් පහදා දෙන්න. ඔකට ওই පැත්ත නෙමෙයි කියලා දෙන්න ඕනේ. හේතු ඉතුරු කරලා අවසන් කරන ආකාරය. අපි කියමුකෝ කවුරු හරි ඔබට දොස් වස් කීවයි කියලා. නැත්නම් ඔබට ගෙදරට ඇවිදින් බැන්නයි කියලා. නැත්නම් ඊඩමේ වැටක් ගැහුවයි කියලා බලන්න. නැත්නම් මොනවා හරි වගේ පාඩුවක් කරයි කියලා. එහෙම නැත්නම් පෙස්සමක් ගැහුවා මාරු කරන්න කියලා. වරු පෙස්සමක්. ඉතින් එතකොට ඔන්න දැන් මේක නිසා පරල වෙනව නැත්නම් කලබල වෙනවා. දැන් ඉතින් ඔබට නිකන් ඉන්න හොඳ නැහැ ලේසියෙන් අරින්නේ නැහැ. ඒකට එක කරන්න ඕන මාත් කියලා තමයි. අන්න ඒක තමයි මේ කතාවට ගැලපෙන එක මේ හේතු ඉතුරු කරලා අවසන් කරන හැටි. දැන් එතනින් එහා පැත්තට මමනේ යන්නේ. මම ප්‍රතික්‍රියාවට යනවා. ක්‍රියාවට ප්‍රතික්‍රියා දක්වන්න යනවා. නිකන් ඉඳලා හොඳ නෑ. නීතියට යාවි, පොලිසියට යාවි, දේශපාලන බලය යොදන්න යාවි, සල්ලි යොදන්න යාවි, ගුරුකම් කරන්න යාවි. මේ ඔක්කොම හේතු ඉතුරු කර නැසීමේ පෘථග්ජන භාවයේ ක්‍රියා. දැන් එතනදී තමන් වැරදිකාරයෙක් නෙවෙයි නම් පෙස්සමට ඉතින් පෙස්සමක් ගහලා ඇති. පෙස්සම වරු නම් ඔබට නිරුද්ධ මේ ඉන්නතන හම්බ වෙයි. නමුත් පෙස්සම පිළිගත්තොත් මාරුවකුත් හම්බ වෙයි. දෙකමත් දරා ගන්න වෙන එක වෙන්නේ. අර මනුස්සයාගෙන් පලි ගන්න යන එක නෙමෙයි. එතකොට අපි මේ විදිහට එකට එක කරන්න ගියොත් තමයි මේ පැවැත්ම සිදු වෙන්නේ. එතකොට හේතු ඉතුරු නොකර අවසන් කිරීම කියන්නේ ඒක නොකරන එකට. මමත්වයේ ක්‍රියාව නොකරන එකට තමයි හේතු ඉතුරු නොකර අවසන් කිරීම කියලා කියන්නේ. අපිට පුරුදුනේ සංසාරේ මමත්වයේ ක්‍රියාව හේතු ඉතුරු කරලා අවසන් කරන්නමයි. ඒක නොකරන්න හුරු කරන්න. ඒ හේතු ඉතුරු කරලා අවසන් කරන එකට තමයි නිත්‍ය සුඛ ආත්ම කියලා පෙන්වන්නේ. හේතු ඉතුරු නොකර අවසන් කරනකොට තමයි නිදුක්ඛ අනාත්ම වශයෙන් බලනවායි කියලා කියන්නේ. අන්තිම ප්‍රශ්නෙට වැඩිපුර කාලයක් ගන්න ඕන නිසා ඊළඟට මේ දෙකත් තරම් දෙන්න. මටත් තේරෙන්නේ නැති එකක් තමයි බුදු පියාණන් වහන්සේ සමාප්තයෙන් වැඩ වාසය කළා වූ රෝගී වූ රහතුන් වහන්සේලාට බොජ්ජංග දේශනා කළේ ඇයි? බොජ්ජංග දේශනා කළේ ඇයි නෙමෙයි රහතන් වහන්සේලා පෝය කරන්නේ ඇයි කියලා මට ප්‍රශ්නයක් තියෙනවා.
පොය කරනවා කියලා කියන්නේ වෙච්ච වැරදි හදාගෙන ආයත සංවරය පිටන එක. රහතුන්ට කියන්නේ කතං කරණියන් නාපරං ඉත්තත්තාය කියලා. ඒ වුණාට අපි ඒවත් එයත් පොය කරනවා කියලා තමයි කියන්නේ. ඒ වගේ මේකේ මොකක් හරි ඇති. ඉතින් මේ සාමාන්‍යයෙන් ආපහු වේදනාව වේදනාව කියන කාරණේ සතිය වැඩි වීම තුළ යට මග හරින්න පුළුවන් කියලා. හරි නැත්නම් ඒ වේදනාව නොදැනී යන්න පුළුවන් කරි කරාම නැත්නම් ආයේ බොජ්ජංග වඩලා ඉවරයට වඩාංගල දෙයක් නැහැ තමයි. මොකක් හරි මේකේ රහසක් ඇති. ඔය තේරුම් ගන්න බැරි. කෙනෙකු සමග රණ්ඩු වී තරහක් හිතේ තියාගෙන කාලයක් ගත වීමෙන් පසු යමතක වී ගියද පසුවීම පුද්ගලයා දකින විට නැවත එම සිදුවීම මතකයට නැගින්නේ එම සිදුවීම උපාදානය වී අවසන් වූ නිසාද නැතිනම් මේ මතකයක් පමණද? දෙකම. කෙනෙක් එක්කලා තරහ වෙලා මම මොනවා හරි කරන්නම් කියලා හිතේ තියාගත්තොත් ආපහු මතුවෙනකොට අරක එන්නේ උපාදාන නිසා. නමුත් පුද්ගලයා මතුවෙනකොට මෙහෙම වුණා කියලා මතක් වෙන එක තරහ උපදින්නේ නැත්නම් මේ මතකයේ තියෙන්න ඕනේ. ඒක උපාදානෙ නෙමෙයි. අපේ ජීවිත කාලේ වෙච්ච දේවල් පිළිබඳව මතකයක් නැතුව අපිට බෑනේ කතා කරන්න. එහෙනම් මතකය සහ උපාදානය අතර පරතරයක් තියෙනවා. ඒ පුද්ගලයා දකින්නකොට තරහක් එනවනම් එහෙනම් ඒක උපාදාන වෙච්ච එකේ ප්‍රතිඵලය. පුද්ගලයා දැක්කම හඳුනනවා විතරයි තරහක් එන්නේ නැත්නම් ඔබ මට මෙහෙම කරානේ කියලා හැම. එහෙනම් ඉතින් ඒකේ වරදක් නැහැ. එහෙනම් උපාදාන වීම කියන එකේ තියෙන මතක තබාමෑම කියන එක නෙමෙයි. ඒ උපාදාන වීම කියන එකට තමයි පෙන්වන්නේ තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා කියන්නේ අරමුණ තුල සිදුවෙන දෙයට. නැත්නම් මඤ්ඤමානය කියලා කියන්නේ. එතකොට එහෙම එකක් වුණොත් ඒක නැවත උපදිනවා. හෙට අනිද්දාට ඉන් අනිද්දාට මේ ජීවිතේ මතක් වෙනකොට උපදින්නත් පුළුවන් නැවත උපදින්න ඉස්සරහ ජීවිතයක් බලපාන්න පුළුවන්. එමයි ඒ තේරුම් ගන්න ඕන කාරණාව. ඒ නිසා අපිට අර අතහැරලා දාන්න කියලා ගමේ කතා කරන්නේ. අන්න ඒ වගේ පුළුවන්කමක් තියෙනවා නම් ඒක මේ සිද්ධියක් මත තිබුණාට ආපහු එකට කරන අදහසක් නැත්නම් එහෙනම් ආයෙ දැක්කහම පුද්ගලයාත් එක්කලා hina වෙලා කතා කරන්න පුළුවන් වෙයි. අහක බලන්න යන්න කෙල ගහන්න සිද්ධ වෙන එකක් නෑ මට මෙහෙම කළා නේද කියලා. ඒක ඇත්තටම නැත්නම් එන්නේ නැහැ. හිතේ නැත්නම් පුද්ගලයාත් එක්ක දැක්කම අඳුරන නරුණම පරණ කාර්යයක් හිතට එන්නේ නැහැ. නමුත් පරණ එක තියෙනවා නම් හිතට එන එක තවදුරටත් හදාගන්න තියෙන කාරණයක්. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. මේක ටිකක් විස්තර කරන්න ඕන කාරණයක් තමයි මේ කාලය ගත්තේ. විවාහය යනු එකිනෙකාට වෙනස් පංච උපාදානස්කන්ධ දෙකකි. මේ වචනේ නම් පාවිච්චි කරන්න එපා. මොකද පංච උපාදානස්කන්ධ කියන්නේ කය කියලා හිතයි ඒකට. නමුත් පෘථග්ජනයෝ දෙන්නෙක් ගාව පංච උපාදානස්කන්ධ තමයි තියෙන්නේ. නමුත් පංච උපාදානස්කන්ධ දෙකක් කියන්නේ කයවල් දෙකක් කියන එක නෙවෙයි කියන එක තේරුම් ගන්න. දෙදෙනා එකතු එක මාර්ගයක යා හැකිද? මුල් කාලයේ දැඩි අපහසුකින් මාස දෙකක් තුනක් යනවා. ඉන්පසු එකිනෙකාගේ පරස්පරතා මතුවෙනවා. දරුවන් ලැබීම පස්සේ දරුවන් අවධානය යොමු වීමෙන් තරමක් දුරට පීඩනය අඩු වෙනවා. ඒත් දුකේ අවසානයක් නැහැ. විවාහය සිදුවන්නේ හා දරුවන් ලැබෙන්නේ කර්මානුරූපවද? ඒකට උත්තර දෙන්න ඉස්සෙල්ලා විවාහය ගැන කියලා එන්න වෙනවා. මේක තමයි අපි කියන්නේ මේ සමාජයේ හොයන්නේ කාලා ඉන්න පුළුවන්ද කියලානේ. කලිසම් අදිනවද කියලානේ. එහෙම තමයි හොයන්නේ සුදුසුකම්. කලිසම් අදින්න මහත් එක්ක වෙනවා කාලා ඉන්න පුළුවන්ද කියලා වාහනයක් තියනවද කියලා හොයනවා. එහෙමයි ඉතින් හොයන්නේ. ඔය ගම්බින් බලන්න යන අය. ඊට පස්සේ අර කේන්දරය කියලා එකක් තියෙනවා. ඔකේ 19ක්ද 20ක්ද තියෙනවා. ඕකෙන් 18 15ක් ගලපන්න බලනවා හොඳද බලන්න. තව ගැලපෙන දෙකක් තුන හතරක් තියෙනවා. ඒ ඇති කියලා හිතන්නේ. බුදුරජාණන් වහන්සේ විවාහයට කේන්දරයක් හදලා තියෙනවා. ඒකේ ඔය කොටු 20ක් නෑ 4යි තියෙන්නේ. අන්න ඒක පාවිච්චි කළා නම් ওই ප්‍රශ්නේ මතුවෙන්නේ නෑ. මම මේ කියන්නේ ප්‍රථම උපාදා පෘථග්ජන පුද්ගලයෝ දෙන්නෙක් තමයි එකතු වෙන්නේ. ඒ නිසා වුන් දෙන්න ධර්මයේ තේරුම් අරගෙන ඉවසිල්ලෙන් කටයුතු කරන්නට අවශ්‍ය අනිත්‍ය දන්නවා නම් මේ ප්‍රශ්නේ මේ කියන විදිහට වෙන්නේ නෑ. ඒ කේන්දරයේ තියෙන සමසද්දා. බඳින්න එක්කනයි දෙන්න ශ්‍රද්ධාවෙන් සමාන වෙන්න වෙනවා. සමසීල. සීල කියන්නේ ශික්ෂාපද හොයි ටිකා ගැඹුරු අවබෝධයක්. ශ්‍රද්ධාව කියන්නේ ගහක් බෝධිය දකින්නකොට නැගිටිනවටම නෙවෙයි. තෙරුවන් පිළිබඳ ගැඹුරු සියනවා ශ්‍රද්ධාව කියලා එකක්. ඒ වගේම ත්‍යාග. ත්‍යාග කියන එකේ බාහිර වශයෙන් පරිත්‍යාග වෙන්න පුළුවන්. අතහැරීමේ හැකියාව වෙන්නත් පුළුවන් ත්‍යාග. ප්‍රඥාව. මෙන්න මේ වගේ යම් දෙයක් සම්බන්ධයෙන් හිතනකොට සමානයි සමසද්දා සමසීල සමතාවක සමපා. එතකොට අදහස් ගැටෙන්නේ නැහැ. මේක තමයි බුදුහාමුදුරන්ගේ කේන්දරයේ සුදුසුකම්. අදටත් මම කියන්නේ මේ තරුණ අයට විවාහයේ ලස්සන වෙන්න ඕන නම් බුදුදහමේ ගැඹුරු තේරුම් අරගෙන විවාහ වෙන්න. එතකොට සමසද්දා සමසීල සමත්‍යාග ප්‍රඥා තියෙනවා. එතකොට මැරෙනකල් එකට ඉන්න ඕන බව දන්නවා. ප්‍රශ්නයක් ආපුවම ප්‍රශ්නේ කියන්නේ මම, ප්‍රශ්නේ කියන්නේ ලෝභය, දේශය, මොහය කියලා තේරෙනවා. ඒකෙන් ක්‍රියා කරන්න ගියාපුවම එදා ඉඳලා ඈත් වෙනවා. බඳපු දෙන්නෙක් ඇත්තටම එදා ඉඳලා ඈත් වෙන්නේ මේ ලෝභය, දේශය, මොහෙන් ක්‍රියා කරන්න ගියාපුවම. ඒ නිසා ඒකට මම කියන්නේ මේ සමාජයේ ධර්මයේ නොදැන එකතු වෙන්න ගියාම
ඉංජිනේරුවා, වෛද්‍යවරයා, දේශපාලනඥයා හැමෝම මේ කියන ඔය මේ මතක් කරපු මේ පෙන්වන අත්දැකීමක් මේ පෙන්වන්නේ. අප අමාරුවෙන් මාසයක් දෙකක් යනවා ඊට පස්සේ ගැටුම් හට ගන්නවා. ඒ ගැටුම් කියන එකේ තේරුමම ලෝභය, ද්වේෂය, මෝහය ක්‍රියාත්මක වෙලා දෙන්නෙක් වෙනවා. කයින් දෙන්නෙක් වුණාට අර සමසද්දා සීල වලදී තීරණ ගැනීමෙන්දී එක්කෙනෙක් වෙනවා. එතකොට දෙන්නෙක් නැතුවම ගැටෙන්නේ නෑනේ. මත දෙකක් නැතුවම. ඒ ධර්මයේ තේරුම් ගැනීම තුළ විවාහය සපවත් වෙන හැටි එක කාරණයක්. අනිත් එක ඉතින් යම් කාරණයක් කියන්න තියෙනවා. මොකද මේ විවාහය සිදුවන්නේ සහ දරුවන් ලැබෙන්නේ කර්මානුරූපවද. විවාහයට ඉතින් කර්මානුරූප පැත්තක් තියෙනවා. ඒක මට තියෙන අත්දැකීම් අනුව කියන්නේ මම කියවන කතා අනුව යම් විට සංසාරිකව එකට හිටපු පුරුද්ද තුළ එකතු වෙන්න පැති. එහෙම නැත්නම් සංසාරිකව එකට හිතුව නැති නිසා පරිගන්න එකතු වෙන්න පුළුවන්. අන්න එහෙම දෙපැත්තක්. ඒක කර්මානුරූප කෙනෙක්ගේ තේරුම. හොඳටත් එකතු වෙන්න පුළුවන්, නරකටත් එකතු වෙන්න පුළුවන්. දරුවන්ටත් එහෙමයි. දරුවන් නිසා අම්මලා තාත්තලා දියුණු වෙනවා, දරුවන් නිසා අම්මලා තාත්තලා මැරෙනවා සමහර වෙලාවට. නැත්නම් නැත්තර නැති වෙනවා. එහෙනම් ඒ සංසාරිකව මොකක් හරි පරිගැනීමකට එන දරුවොත් ඉන්නවා. සංසාරිකව දියුණු වෙන්නත් වෙනවා. මම දන්නවා පෞද්ගලිකමත් අහවල් දරුවා ලැබුණ පස්සේ තමයි අපිට මෙච්චර හරි ගියේ කියලා කියන අම්මලා ඉන්නවා. යන්නේ මන් නැති උනේ මේක නිසා කියලාත් කියනවා. ඒ නිසා ඒවේ අපට නොපෙනෙන අචින්ත්‍ය ස්වභාවයක් තියෙනවා. නමුත් මේ අර සංසාරික වශයෙන් ගත් කල මේවා කිසියම් ආකාරයක ගැඹුරු සම්බන්ධතාවයක් පවතිනවා. ඒ කියන්නේ ඒ දරුවන් ලැබීම පිටපස සම්පූර්ණයෙන් ඕක තියෙනවා කියන එක පෙන්වන්නේ. දරුවන් කියන එක විවාහයක අවශ්‍යතාවයක් නේ. නමුත් ඒ තම එන තැනට එන අයගේ කිසියම් ආකාරයක කර්මානුරූප අයහපත් යහපත් දෙපැත්තට බලපෑමක් වෙන්න පුළුවන්. ඉතින් මේ ඒ නිසා දරුවන් ලබන්න එපා කියන්නේ ඕ විවාහෙන් එපා කියන්නේ නැහැ. බුදු සමය මතක තියාගන්න. මේ පෘථග්ජන භාවය තුළ ගලප ගන්න බැරිකම තියෙන්නේ. ඒගොල්ලෝ උගත් වුණාට, බුද්ධිමත් වුණාට, ධනෙ තිබුණාට, යාන වාහන තිබුණාට අර මම කියන සංකල්පයේ දෙපැත්තේ ඉන්නේ අහංකාරය. අහංකාර නම් මුතුම ගැටුම් හටගන්නේ. ඉතින් මේ සමාජයේ අපි ධර්මදේශනාවන් ශ්‍රවණය කරපු අපු දෙන්න එකට ඉන්න අය ඉන්නවා අලුත බැඳපු ජෝඩු වගේ. ඒ වගේම එක්කෙනෙක් තේරුම් ගත්ත අය ඉන්නවා ගැටුම් අවම කරගනිමින්. එක්කෙනෙක් තේරුම් ගත්තේ නැතුවම. නමුත් මම කියන්නේ තරුණ පරම්පරාවටත් බුදු සමයේ පෙන්වන අනිත්‍ය විතරක් තේරුම් ගන්න පුළුවන් නම් විවාහය සාර්ථක වෙනවා. වෙන මොකවත් ඕන නැහැ. ඔය සමසද්දා සමකිල තම චාග පඤ්ඤා කියන එකෙන් පෙන්වන්නේ ඕනෑම සිද්ධියකදී දරන අදහසේ සමානත්වය. ලොකු කුඩා රිදවන් පරිගන්න යනවා යන්නේ නැහැ කියලා දෙපැත්තට අදින්න වෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ට එකඟ වෙන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඒ ගැළපීම තුළ ගැටුම් ආව වෙනවා කියලා මම නම් කල්පනා කරන්නේ. ඒක ඉතින් එහෙම එකතු වෙන අය එහෙම කරලා බලන්න ඕන. මොකද විවාහයේ ලෝකයට අවශ්‍ය සංස්ථාවක්, පිළිගත් සංස්ථාවක්. දරුවන් එපා කියන්නේ එහෙම බෑ අපට. දරු පරපුරක් ඉස්සරහට ඕන. ඒ නිසා ඒකේ යහපත් වෙන්න අවශ්‍ය කාරණා සහකස් කරනවා වරුණාම ඒක කාලකන්ණි වැඩක් කියලා කියන්න මගදී වෙන හැම පෙළඹෙන්නේ නැහැ. සමාජයේ එහෙම කියන අය ඇති. ඒ නිසා අපට මේ අර ඉගෙන ගත්ත කම රස්සාවෙන් ජීවත් වෙන්න හම්බ වෙනවා වගේ සමසද්දා සමසීල ත්‍යාගපඤ්ඤා කියන හතර සමාන නම් ඒ කේන්දරේ නම් වඩා සාර්ථකයි ජීවත් වෙන්න. එතකොට ඊට පස්සේ මේකේ තියෙනවා එනේන ප්‍රශ්නයට එනේන ගැටුමට එකතුව මුහුණ දෙන්න සහ අටලෝ දහම කියන එක ලෝක ස්වභාවයයි මේකට නොසැලී ඉන්නට හැකි අවබෝධය තියෙනවා. නැත්නම් ඉතින් අර කියන මේ කියන්න දුක් ටික වැඩි වෙලා දෙන්න දෙමහල් ඈත් වෙන එක සහ මේ ගැටලුව පෘථග්ජන භාවය තුලයි තියෙන්නේ. නැත්නම් මිනිසුන්ගේ වැරද්දක් නෙමෙයි. එහෙනම් අපේ කාලය ගත වී ගියා. කාලයට ගැලපෙන්න තමයි මේ කරුණු පැහැදිලි කරේ. සමහරවිට පැයක් කමාරක් කතා කරන්න පුළුවන් දේවලුත් මේවා තියෙනවා. එහෙනම් අපි සමුගන්න බලමු යලිත් දවසක මුණ ගැසෙන අදහසින් යුක්ත වෙලා ඔබට මෙබඳු පැන ඉදිරිපත් කිරීම ස්තුතිවන්ත වෙනවා. තේරුම් ගන්න උත්සාහ කරන්න. නමුත් මතක තියාගන්න ත්‍රිපිටක පොත් හොයලා සියලුම දේවල් ප්‍රශ්න කරලා විසඳ ගන්න යනවට වඩා වෙන්න ඕන කාරණාව තේරුම් ගත්තාම ඒක තමයි අනිත් ඔක්කොගේමත් තියෙන්නේ. ඒක තමයි මිනිස්සුන්ට කරන්න කියලා පෙන්වලා තියෙන්නේ දේශකින් වහන්සේලා නොවන අයට. දේශකින් වහන්සේ කෙනෙක් නම් වැඩිපුර හොයලා බලලා කරුණු තේරුම් ගත්තට කවන්නේ විචිත්‍ර දේශනා කරන්න එකම කියන්න බැරි නිසා. බුදුන් වහන්සේ අනිත් විතරක් කියන්න ගියනම් බුදුහාමරණ ඕක විතරද කියන්න තියන්නේ කියලා හයි. ඒ නිසා ලෝකෙ තියෙන ඔක්කොම උදව් කරගෙන ඒවෙන් දිතම පරයය දේශනා කළා. අපි ඔය එකකින් තේරුම් ගත්තාම වෙන්න ඕන දේ තේරෙනවා නම් උපාදානයේ බයන් දිස්වා ජාති මරණ සම්භවේ උපාදානයේ බය වශයෙන් දකින්න ජාති මරණ ගෙනත් දෙන අනුපාදාවෙ මොච්චන්ති උපාදානෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ නැහැ. උපාදාන විමින් එක පෘථග්ජන භාවයයි උපාදානෙන් මිදෙන එක භාවනාවයි. කොතනින් හරි තේරුම් ගන්න.
ධම්මස පාදා ගැනීම සඳහා කරුණු පැහැදිලි කිරීම හේතු වේවා කියන සුභාශිංසනය කරමින් අදට සමුගන්නවා. තෙරුවන් සරණ ලැබේවා. තෙරුවන් හඳුනාගත්ත දවසට